පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් වූ පින්බිම අනුරාධපුර ස්වර්ණමාලී සෑරදුන් අභියස සිටයි මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නේ. අද මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩමවා වදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණාචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්තුනේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ හිඳින, ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පාමින් බුද්ධානුභාවය අනන්ත බුද්ධ හිර්දිමත් භාවය ලොවට පතල කළ මේ මහා සෑරදුන් අභියස ඔබ සියලු දෙනාම තථාගත බුදු මුවින් අපරිමාණ ලෝක සත්වයා වෙත හිතානුකම්පාවෙන් දෙසූ සද්ධර්මයෙන් ඊටාම ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත. මේ මහසෑ රදුන් අභියස සිද්ධ වන මේ ධර්මානුශාසනාව මේ රැස්වෙච්ච ඔබට පමණක් නොව මුළු මහත් ලෝකේ පුරාම විසිරී පැතිරී ඉන්න සුවිශාල පිරිසකට
ශ්‍රවණය කළ හැකි ධර්ම දේශනාවක් බවට පත් කරමින් මේ දේශනාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විසුරුවා හරින්නටත් පින් කැමැති ඔබ කටයුතු කරන්නට යෙදුණා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ අත්‍යුදාරතර වූ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ නොච්චයාගම පහළ හල්මිල්ලෑව පදිංචිව සිටි KB කරුණාවතී පින්වත් මෑණියන්ගේ ආදරණීය දූදරු පින්වත් පිරිස විසින්. ඒ නිසා අනෙකුත් සියලු අරමුණු පරමාර්ථ දේශනාව අවසානයේ සිහිපත් කරන්නට ඉඩ තබලා ඒ මෑණියන්ට මේ උදාර පින් අත්වේවා කියන ප්‍රාර්ථනාවද තබමින් ඔබ අපි සියලු දෙනාටමත් මේ දේශනා ධර්මයේ අතරතුරදීම තුන් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන මහත් වූ බලාපොරොත්තුවෙන්ම පින්වත්නි සියලු දෙනා මිතාමත් මැනවින් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි අපි ඉතිපිසෝ භගවා ආදී වශයෙන් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් සජ්ජායනා කරමින් වන්දනා කළාට නැවත අපි කියනවා බුදුගුණ අනන්තයි කියලා. නමාමි බුද්ධං ගුණ සාගරන්තං කියලා අපි නැවත වරක් වන්දනා කරනවා. බුදුගුණ අනන්තයි කියලා අපි කිව්වට ඒ බුදුගුණ අනන්ත වෙන්නේ කොහොමද කියලා අපි දන්නවද? ඒ නිසා අද ඔබට මේ දේශනාව තුළදී දේශනා කරන්නේ මේ මහ සෑ රදුන් අභියස අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය අනන්ත වන ආකාරයේ පිළිබඳව ඉතාම ස්වල්ප කරුණු කීපයක්. පින්නතුනේ යම්කිසි කෙනෙකුට ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවය, ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, උන්වහන්සේගේ අවබෝධයත් ඒ අවබෝධයෙන් වදාළ බුද්ධ වචනයත් පිළිබඳව මනා ඇදහිීමක් විශ්වාසයක් තියෙනවා නම් අන්න එහෙම ශ්‍රාවකයෙකුටයි පින්වත්නි මේ ශාසනය තුල පිරිහීමක් නැතිව පුරපස හඳක් වගේ පිරෙන්න පුළුවන්කම, දියුණු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විශ්වාසයේ ඒ ඇදහිීම නැත්තම් පින්වත්නි ශාසනය තුල වැඩෙන්න ක්‍රමයක් නැහැ, වැඩෙන්න හේතුවක් නැහැ. ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාටම මේ ඊටාම ස්වල්ප කාරණා ටික මේ ශාසන ප්‍රතිපදාවෙහි නොවැටි පිහිටන්න, පිහිටමින් වැඩෙන්න මහත් පිටුවහලක් වෙයි. පින්වත්නි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වය දිහා අපි බැලුවොත් එහෙම උන්වහන්සේගේ ගුණය අනන්ත වන ආකාරය අපිට ආකාර පැති කීපයකින්ම දකින්න පුළුවන්, විමසන්න පුළුවන්. නමුත් ඔබටවත් මටවත් පින්නතුනේ බුදු ගුණය කියන එක හිතලවත් කියලාවත් ඉවර කරන්න පුළුවන් එකක් නම් එහෙම එකක් නම් නෙවෙයි පින්වත්නි. නමුත් අපිට පුළුවන් තරමින් හිතන්න මෙනෙහි කරන්න විමසන්න පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව, තථාගතයන් වහන්සේ පිළිබඳව ඇති වෙන්නේ පුදුම ගෞරවයක්, පුදුම ශ්‍රද්ධාවක්. උන්වහන්සේ කෙරෙහි පමණක් නෙවෙයි, උන්වහන්සේගේ බුද්ධ වචනේ කෙරෙහි පවා ඇති වෙන්නේ පුදුම විදිහේ විශ්වාසයක්. ඒ නිසා මේ කරුණ හොඳින් ශ්‍රවණය කරන්න. පින්වත්නි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට තිබුණු, උන්වහන්සේ තුල අපි කෙරෙහි තිබුණු අනුකම්පාව මොන තරම්ද? පින්වත්නි අපේ නම් දස මාසයක් දරුවෙක් කුස දරාගෙන ඉඳපු අම්මා කෙනෙක් වුණත්
දරුවෙක් එකම වැරැද්ද වරක් දෙවරක් තුන්වරක් හතරවරක් කරනකොට ඒ වැදූ අම්මගේ හිතේ වුණත් ඒ දරුවා පිළිබඳව පින්නතුනේ යම් වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් ඇති වෙනවද නැද්ද? ඒ කාන්තෙන් ඇති වෙනවා. දසමසක් කුසේ තියාගෙන බිහි කරපු දරුවා ගැන වුණා. එකම වරද 4-5 වතාවක් කරනකොට ඒ දරුවා ගැන වුණත් පින්නතුනේ යම්කිසි විදිහක ගැටුමක් උපදිනවාමයි. ඒ වැරැද්දම 10-12 වාරයක් කළොත් එහෙම ඒ අම්මට මේ දරුවා පිළිබඳව හිත පිහිටුවාගෙන ඉන්න පුළුවන් වෙයිද? ඒ වැරද්දකුත් විතරක් නොවි තවත් වැරදි ගණනාවක් ඒ දරුවා කරන්න පටන් ගත්තොත් ඒ විදිහටම ඒ දරුවා පිළිබඳව කොහොමටවත් ඒ අම්මට හිත හදාගෙන ඉන්න පුළුවන් වෙයිද? පුළුවන් වෙන්නේ නැහැ පින්වත්නි. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපිට ඒ විදිහට හිත වෙනස් වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මුළු මහත් ලෝක සත්වයා පිළිබඳවම පින්නතුනේ මේ සියලු අඩුපාඩු භාග්‍යතුන් වහන්සේටම සිද්ධ වෙච්ච වගේම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුලින් පෙන්වපු නොකල යුතු යයි සම්මත දේවල් නැවත මේ ලෝකයා කරන කොටත් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන් කෙරෙහි නැවතත් පින්වත්නි අනුකම්පා කරනවා. ඒ අනුකම්පාව ඒ කරුණාව පින්වත්නි නිමාවක් ඇති අනුකම්පාවක් නෙමෙයි. වරක් නෙමෙයි දෙවරක් නෙමෙයි දසවාරයක් නෙමෙයි සිය වාරයක් නෙමෙයි. නැවත පින්වත්නි තථාගතයන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පා කරනවා. සමහර විටකදී එහෙම අනුකම්පාවක් දරුවෝ බිහි කරපු අම්මා කෙනෙකුට ඒ දරුවෝ කෙරෙහිවත් නැහැ පින්වත්නි. ඒ විතරකුත් නෙවෙයි පින්වත්නි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ජීවිතයේ පිළිබඳව අපිට හොඳට විමසන්න පුළුවන් තැනක් තියෙනවා. බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්නම කාලය. උන්වහන්සේට අවසාන දානේ පිරිනැමුවේ කවුද? පින්වත්නි චුන්ද කර්මාර පුත්‍රයා. මේ චුන්ද කර්මාර පුත්‍රයා අවසාන දානේ පූජා කරන්නේ. හැබැයි චුන්ද කර්මාර පුත්‍රයා දන්නේ මේ දානේ වැළඳුවට පස්සේ ඒ කාන්තෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා. දානේ පිළිගන්වන වෙලාවෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණින් දකිනවා මේ දාණය පිළිගත්තාට මේ දාණය දිරවා ගැනීම කියන එක නම් ඒ තරම් පහසු දෙයක් නෙමෙයි. මේ දිරවා ගැනීමට අපහසු මේ දාණය ඒ නිසා පිළිගත්තේ නැත්නම් ශ්‍රද්ධාවෙන් මේ දානේ පූජා කරන චුන්ද කර්මාර පුත්‍රයාගේ හිත කැඩෙනවා. ඒ අහිංසකයා තැවෙන්න පුළුවන්. මං දීපු දානේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. විතකදී පින්නතුනේ හිත කඩා ගන්න පුළුවන් එකක් Tamanට එහෙම පිනක්වත් නැහැ කියලා. තවත් විතකදී පින්නතුනේ යම් ගැටුමක් ඇති කරගන්නත් පුළුවන් හිතේ. ඒ දෙකම චුන්ද කර්මාර පුත්‍රයාට අලාභයක්. ඒ අලාභයෙන් චුන්ද කර්මාර පුත්‍රයා ගලවන්න කියලා ඒ දානේ සියලු දෙනා වහන්සේලා වැළඳුවොත් එහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ කාන්තින්ම තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ගිලන් වෙනවා. මේ දානේ නිසාම. දැන් චුන්ද කර්මාර පුත්‍රයා බේරන්නත් ඕනේ. තමන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා බේරන්නත් ඕනේ. අන්න ඒ වෙලාවේ පින්නතුනේ මේ සියල්ලන් කෙරෙහි අනන්ත අනුකම්පාවක් ඇති අපේ ශාස්ත්‍රුන් වහන්සේ මහා පුදුම තීරණයක් ගන්නවා. මහා සංඝරත්නයේට ඒ දානේ වළඳන්නටත් නොදී තමන් වහන්සේම තනිවම පින්නතුනේ චුන්ද කර්මාර පුත්‍රයා පිළිගන්වන දානේ වැළඳුවා.
තමන් වහන්සේ වැළඳීමෙන් චුන්දකර්මාර පුත්‍රයාගේ හිතත් බේරුවා. අන් සියලු දෙනා වහන්සේලාට ඒ දානේ නොදීම හේතුවෙන් උන්වහන්සේලාත් බේරුවා. මේ දෙපැත්තම ආරක්ෂා කරගෙන මේ දෙපැත්ත කෙරෙහිම අනුකම්පාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දානේ වළඳලා කුසිනාරාවට වඩින ගමනේ නැවත වාරයක් උන්වහන්සේගේ රෝගාබාධයන් උත්සන්න වෙන්න පටන් ගත්තා. දරුණු රෝගාබාධයන්ගෙන් පීඩා විඳ විඳත් පින්නතුනේ පුදුමය කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ හිතුවේ තමන් වහන්සේගේ සුවපත් භාවය ගැන නෙමෙයි. අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ කැඳවලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔබ වහන්සේ ආයුතුයි චුන්දකර්මාර පුත්‍රයා හමු වෙන්න. කවුද මේ චුන්දකර්මාර පුත්‍රයා කියන්නේ? එකම එක වේලක් දානයක් දීපු දායකයෙක්. ඔබ වහන්සේ චුන්දකර්මාර පුත්‍රයා හමු වෙලා මා වදාළ පරිද්දෙන් චුන්දකර්මාර පුත්‍රයාට ඔබ මේ කියන්න ඕනේ. කුමක්ද? චුන්දකර්මාර පුත්‍රය භාග්‍යතුන් වහන්සේ නුඹට මෙහෙම දේශනා කළා. යම්කිසි කෙනෙක් මහබෝධිසත්වයන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නට ආසන්නම වෙලාවේ දානයක් දුන්නා නම් අන්න ඒ දානයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්නම වෙලාවේ යම්කිසි කෙනෙක් දානයක් දුන්නා නම් අන්න ඒ දානයක් චුන්දකර්මාර පුත්‍රය එක හා සමාන මහත්ඵලයි මහානිසංසදායකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා චුන්දකර්මාර පුත්‍රයාට කියන්න කිව්වා. ඒ ඇයි පින්නතුනේ? චුන්දකර්මාර පුත්‍රයාට ආරංචි වුණොත් එහෙම මගේ දානයයි අවසානයේට භාග්‍යතුන් වහන්සේ වැළඳුවේ ඒ දානේ වළඳලා අවසානයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා පිටකදී චුන්දකර්මාර පුත්‍රයාට හිතෙන්න පුළුවන් මන් දුන්න දානේ නිසාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කියලා දිවි තියෙන තුරාම තැවෙන්න පුළුවන්. ඒ නිසා තමන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් පින්නතුනේ අර එකම එක වේලක් දානයක් පූජා කළ චුන්දකර්මාර පුත්‍රයාගේ හිත සකස් කරන්න ඒ පින සතුටින් අනුමෝදන් වෙන්න ඔහු පිළිබඳවම හිතපු හැටි පින්නතුනේ හරි පුදුමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත සත්වයා කෙරෙහි තියෙන අනුකම්පාව කරුණාව පින්නතුනේ තේරුම් ගන්න පුළුවන් ඊටාම පුංචි තැනක් මේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයේ අනන්තභාවය ගැන සිහිපත් කරනකොට උන්වහන්සේට තිබුණ පින්වත්නි ඊටාම උදාර ගුණයක්. ඒකට කියනවා සතපුඤ්ඤ ලක්ෂණය කියලා. සතපුඤ්ඤ ලක්ෂණය. ඇතමෙක් කියනවා මේ සතපුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ සිය ගණනින් පින්කම් කළ නිසා කියලා. ඇත්තටම සතපුඤ්ඤ ලක්ෂණය කියන්නේ සිය ගණනින් පින්කම් කරපු නිසාම කියන වචනයක් නෙවෙයි පින්වත්නි. දේශනාවේ කියනවා පින්වත්නි මේ මුළු මහත් සක්වලක් කියන්නේ එක සූර්යයෙකුගෙන් එක චන්ද්‍රයෙකුගෙන් ආලෝකමත් වන ජීවේ පවතින ප්‍රදේශයක්. ඒ එක සක්වලක මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්, බ්‍රහ්ම ලෝක, සතර අපාය ආදී වශයෙන් අනන්ත සත්වයා වාසය කරනවා. මේ කුරා කුහුඹුවෝ මැසි මදුරුවෝ පවා. අන්න ඒ විදිහට පින්නතුනේ මේ සියලු සක්වලවල අනන්ත සක්වලෙහි යම් තාක් සත්වයෝ ඉන්නවනම් ඒ සත්වයෝ මිනිස්සුම විතරක් නෙමෙයි. ඒ අනන්ත සක්වලවල ඉන්න අනන්ත දෙවියෝ වෙන්න පුළුවන්, අනන්ත බ්‍රහ්මයෝ වෙන්න පුළුවන්, අනන්ත මිනිස්සු වෙන්න පුළුවන්. තිරිසන් සතුන්ගෙත් පින්නතුනේ මැස්සෝ මදුරුවෝ ආදී වශයෙන් කොච්චරනම්
සත්ව ප්‍රජාවක් වාසය කරනවද? මෙන්න මේ විදිහට පින්වතුනේ අනන්ත සක්වල පුරා සිටින්නා වූ අනන්ත සත්වයෝ එක එක සත්වයා එකම පින්කම සියවර බැගින් කළොත් ඒ මුළු මහත් අනන්ත සක්වලෙහි ඉන්නා වූ සියලු සත්වයෝ එසේ කොච්චරනම් ඒ පින්කම කරන්නේ නැද්ද? ඒ කියන්නේ ඔබේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ඒ ගෙදර පියතුමා දාන 100ක් දෙනවා. හිතන්න. ඒ ගෙදර මෑණියෝ දාන 100ක් දෙනවා. එහෙම බැලුවොත් ඒ ගෙදර 5 දෙනාම පින්නතුනේ 100 බැගින් කීයක් කරලාද? 500ක් කරලා තියෙනවා. අන්න ඒ වගේ මේ අනන්ත සක්වලවල් වල ඉන්නා වූ සියලු ප්‍රාණීන් මැසිමදුරු ආදීන් පවා මේ සියලු ප්‍රාණීන් එලෙස 100 බැගින් කළොත් ඒ අනන්ත සක්වල පුරාම ඉන්න සත්වයන් කරපු පින්කම් කොච්චර වෙයිද? අන්න ඒ පින්කම් යම් තාක්ද ඒ තාක් කරපු පින්කම් එකට අරගෙන පින්වත්නි ඒක 100 ගුණයෙන් වැඩි කළොත් ඒක 100 ගුණයෙන් වැඩි කළොත් අන්න ඊටත් වඩා වැඩියෙන් පින්වතුනේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත සංසාරේ ලෝතුරා සම්මා සම්බුදු පදවිය වෙනුවෙන් පින්වතුනේ ඒ පින්කම් කරලා තියෙනවා. ඒකට කියනවා සත පුඤ්ඤ ලක්ෂණේ කියලා. අනන්ත සක්වල ඉන්න අනන්ත සත්වයන් එක එක සත්වයා එකම පින්කම සියවර බැගින් කළොත් එහෙම ඒ සියලු පින්කම් එකතු කළොත් මුළු මහත් සක්වල පුරාම ඉන්න කියන්නේ අනන්ත සක්වල පුරා ඉන්න සියලු ප්‍රාණීන් කළ ඒ පින්කම් එකතු කරලා ඒක 100 ගුණයෙන් වැඩි කළොත් පින්වතුනේ ඊට වඩා වැඩියෙන් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්කම් කරලා තියෙනවා කියනවා. එතකොට හිතලා බලන්න එහෙම උන්වහන්සේ පින්වත්නි මහ පින්කම් කළා නම් උන්වහන්සේ ඒ තරම් සංසාරේ දුන්නා නම් දානයන් ඔබ හිතලා බලන්න දේශනාවෙම කියනවා පින්වත්නි උන්වහන්සේගෙන් දානයක් නොලබපු කෙනෙක් පින්වත්නි මේ ලෝකේ නැහැ. එහෙම බලද්දී මේ අනන්ත දීර්ඝ සංසාරයේ පින්වත්නි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරා උන්වහන්සේ පාරමී ධර්මයන් පූර්ණේ කරන සමයේ ඒකාන්තයෙන්ම උන්වහන්සේ ඒ බුදු බව පිණිස දුන්නා වූ දානයන් මේ සංසාරේ අපි කොතන ඉඳලා හරි පිළි අරගෙන නැතුව ඇද්ද? බුදු බව පිණිස උන්වහන්සේ දුන්න දාන පින්වත්නි අපි වෙනුවෙනුත් දීලා තියෙනවා. අද අපි පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවන් පවත්වුවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරණ සමයේ පින්වතුනේ අපි වෙනුවෙනුත් අපිටත් දීලා තියෙනවා. මේ මහසෑ මළුවට රැස් වෙච්ච ඔබත් මේ මහසෑ මළුවට වැඩම කරපු මමත් අපි හැමෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සංසාර ගමනේ ලැබීම් ලැබපු අය. දැන් එතකොට පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අපි එදා ලැබුවා නම් අද අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඕනෑ කියන එක පිළිබඳව තර්කයක් තියනවද? වාදයක් තියනවද? නෑ පින්වත්නි. කෘතවේදී ශ්‍රාවකයෝ නම් කෙලෙහි ගුණ දන්න ශ්‍රාවකයෝ නම් අපි හැම කෙනෙක්ම හිතන්න ඕනේ අද අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙනවා වගේ නෙවෙයි උන්වහන්සේ අනන්ත සංසාරේ අපිට මීට වඩා දුන්නා. එහෙනම් අපි උන්වහන්සේට ණයක් තියනවද නැද්ද? අපි උන්වහන්සේට ණයක් තියනවා. උන්වහන්සේ දන් දීපු තරමත් එක්කන් උන්වහන්සේ දුන්න දන් නොලබපු කෙනෙක් පින්වත්නි මේ සක්වලක නැහැ. ඒ තරම් උන්වහන්සේ දුන්නා. එතකොට හිතන්න බලන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එහෙමනම් අපි කරන පුද පූජා කරන වන්දනා පින්වත්නි අවබෝධයෙන් යුක්තව මේ කරුණු දැනගෙනම පින්වත්නි තාම මනාකොට ගෞරවයෙන් කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. එහෙම නොවුනොත්
අපි අකුරුතඥයෝ බවට පත් වෙනවා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ ලෝකේ දුර්ලභ කාරණා අතර එකක් තමයි පින්නතුනේ කෙලෙහි ගුණ දන්න ශ්‍රාවකයෝ ලෝකේ අඩුයි. කෙලෙහි ගුණ දන්න පුද්ගලයෝ ලෝකේ අඩුයි. ඒ නිසා අද භාග්‍යතුන් වහන්සේට ලැබෙන ලැබීම් දිහා බලලා ඇතමෙක් තර්ක කරනවා වාද කරනවා අනේ ඌට වඩා හොඳයි දුප්පත් අයට දුන්නා නම්. අනේ ඌට වඩා හොඳයි නේද අසරණ පවුල් වලට දුන්නා නම්. හැබැයි පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ ඒ දුප්පත් අය වෙනුවෙන් විතරක් නෙවෙයි අද ඔය ධනවත් කියන අය වෙනුවෙන් පවා අපේ භාග්‍යතුන් වහන්සේ අනන්ත සංසාරේ දුන්නද නැද්ද? අනන්ත සංසාරේ දුන්නා. එහෙමනම් ඒ හැමෝම වෙනුවෙන් දුන්න උත්තමයන් වහන්සේට අපි පළමු කොට දෙන දේ දෙන්න ඕනද නැද්ද? අපි පළමු කොටම දෙන දේ ඒ උත්තමයන් වහන්සේට දෙන්න ඕනේ. පින්වත්නි බලන්න හිතන්න ඕන දෙයක් අපි. පින්වත්නි මේ ඇත්තෝ අහලා තියෙනවා මේ ශාසනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙන්ම ශරීර ශෝභාව තිබුණු උත්තමයන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ තමයි ධෘතාංග ධාරීන් අතරින් අගතැන්පත් වෙච්ච ඊටාම අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බැලූ බැල්මට සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේමයි. ශරීර දේහ ලක්ෂණ වලින්. පින්වත්නි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ කෙරෙහි එක්තරා ගෙදරක උපාසකම්ම කෙනෙක් දින ගණනක් දානේ පූජා කරලා පිණ්ඩපාතේ පිළිගන්වලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව පින්නතුනේ පුත්‍ර සංඥාව උපද්දව ගත්තා. ඒ කියන්නේ මේ මගේ පුතා කියලා පුතෙක් කියන හැඟීම ඇති කරගත්තා. එහෙම ඇති කරගෙන මේ අම්මා පින්නතුනේ හැමදාම බලාගෙන ඉන්නවා කෝ මගේ පුතා පිණ්ඩපාතේ වඩින වෙලාව දැන්. හැමදාමත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පුතා කියන හැඟීමෙන් දානේ පූජා කරන්න බලාගෙන ඉන්නවා. මෙහෙම බලාගෙන ඉන්නකොට දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරන්න කලින් පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පුත්‍ර සංඥාවෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පිණ්ඩපාතේ පූජා කරන්න හිටපු අම්මා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට රැවටුණා. වෙනද වගේ මිතාම ගෞරවයෙන් ආදරයෙන් අර පිණ්ඩපාතේ පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. ඒ පූජාව පිළි අරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මදදුරක් වඩිනකොට මෙන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඊට ස්වල්පයක් පසුපසින් නැවත පිණ්ඩපාතේ වඩිනවා. එතකොටම මේ අම්මා දැක්කා ඒ කාන්තෙන් මාර ශ්‍රමණයා මගේ පුතාට දෙන්න තිබුණු දේ ඇවිල්ලා අරගෙන ගියා. මේ අම්මට තේරුමක් නැහැ මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උත්තම ශාස්ත්‍රුන් වහන්සේ කියලා. මේ අම්මට මේ පුතා කෙරෙහි තිබුණු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කෙරෙහි තිබුණු ආදරේ ගෞරවේ ශ්‍රද්ධාව නිසාම පින්නතුනේ වහාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසුපස දිව ගිහින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වපු පිණ්ඩපාතය ආපහු පාත්‍රයෙන් එළියට ගත්තා. පාත්‍රයෙන් එළියට අරගෙන ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මොනවා හිතෙන්නේ නැද්ද? මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙච්ච බලවත් අගෞරවයක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ගැනම කල්පනා කළා. ඒ ගැනම කල්පනා කරලා නැවතත් වාරයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිසාවක
මං වැඩේ ඉන්නේ කියලා වනගත වුණා පින්වත්නි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විමසලා බැලුවා මේ තරම් දෙනා අනන්ත බුදුගුණ අදහාගෙන දන් පූජා කරනකොට බොහෝ දේ පුදනකොට මේ මෑණියන් තමන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නපු දේ නැවත වාරයක් ගන්න හේතුව මොකද්ද? බලනකොට පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දකිනවා. උන්වහන්සේ ලෞතුරා සම්මා සම්බුදු පදවි ලබා ගන්නට බුදු පදවි ප්‍රාර්ථනාවෙන් පින්නතුනේ දීපංකර පාදමූලේ පටන් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරණ සමයේ එක දිගටම පින්නතුනේ මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයම අර දානේ පූජා කරපු අම්මා මේ සක්වලේ ඉපදිලම නැහැ. ඒ අම්මා ඉපදිලා තියෙන්නෙම මේ මුළු මහත් කාලයම මේ සක්වලින් බැහැරවයි. එහෙමනම් පාරමී ධර්ම පුරණ සමයේ බෝධිසත්වයන් වහන්සේගෙන් පින්නතුනේ අප මහ බෝධිසත්වයන් වහන්සේගෙන් ඒ මෑණියන් වහන්සේ යමක් ලබලම නැහැ. ඔන්න කාරණේ කියනවා. අර සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්හි පාරමී ධර්ම පුරණ කාලයේ එක දිගටම පින්වත්නි මේ මෑණියෝ ඉපදිලා තියෙන පින්වත්නි මේ සක්වලින් බැහැරවයි. ඇයි යමක් ලබාගෙනම නැහැ භාග්‍යතුන් වහන්සේගෙන්. ඒකින් නොකියා කියවෙන තවත් කාරණයක් තියෙනවා. එතනින් ඉන් මෙහා පැත්තේ අපි සියල්ලෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් යමක් ලබාගත්තු අය. මොනියම් මොහොතයක් ලබාගෙන තියෙනවා. මොනියම් මොහොතයක්. පින්වත්නි හිතන්න ආකාශයේ තරු පරදන්න තරම් පින්වත්නි නේත්‍ර දන් දුන්නා නම් මේ සංසාරේ පින්නතුනේ ඔබ අපි වෙනුවෙන් උන්වහන්සේ මොන තරම්නම් ජීවිත විපතට හෙලාගෙන නැද්ද? එතකොට අපි අද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්නේ මොනතරම් ස්වල්ප මාත්‍ර පූජාවක්දනේ? පින්නතුනේ සතර මහා සාගරයක ජලයේ පරදන්න තරම් ශරීරගත ලේ ධාරාව දන් දුන්නා නම් පින්නතුනේ මේ අනන්ත දීර්ඝ සංසාර ගමන බලනකොට පින්නතුනේ ඔබත් මමත් දේශනාවෙම කියනවා පින්වත්නි හලපු ලේත් සතර මහා සාගරයට වඩා වැඩි කියනවා මරුන් කාලම. ඒක එහෙම වෙනකොට පින්නතුනේ මහසයුර පරදන්න තරම් ලේ දන් දුන්නා කියලා කිව්වම පින්නතුනේ මොනතරම්නම් අපි වෙනුවෙන් උන්වහන්සේ කැපකිරීම කරලා තියනවද? හිතන්නවත් පුළුවන්ද? හිතන්නවත් පුළුවන්ද? නිසා නැවත මතක් කරන්න මේ බණ අහන බණ නාහන සියල්ලෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් මොනවා හරි සංසාරේ ලබාගත්තු අය. ඒ විතරක් නෙමෙයි පින්වතුනේ ඕනෑම තැනක ඉඳලා ඕනෑම කෙනෙකුට පව් කරන්න පුළුවන්. නමුත් ඕනෑම කෙනෙක් පින්වතුනේ පින්කමක් කළා නම් ඕනෑම කෙනෙක් කුසලයක් කියලා එකක් වඩනවා නම් ඒ කුසලයක් වඩනවා කියලා එකක් වෙන්නේ නම් පින්වතුනේ සම්බුද්ධ ශාසනයක් මුල් කරගෙනම පමණයි. ඒකට සම්මා සම්බුද්ධ ශාසනයක් මුල් කරගෙනම නම් කුසලයේ වඩන්නේ. අපි හිතන්න වෙනවා පින්වතුනේ අද අපේ ඇහින් යම් කිසි ලස්සන රූපයක් දැකලා හිත සතුටු කරගන්නව නම් ඒ හැම සැප විපාකයක්ම කළ පිනක් හින්දාද නැද්ද? කොතන හරි අපි කළ පිනක් හින්දා. එහෙනම් ඒ පින්කම කවුරුන් නිසා කළාද? තථාගතයන් වහන්සේ නිසාමයි. අද අපේ කනට යම් මිහිරි හඬකින් පින්වතුනේ සැපයක් ලැබෙනවා නම් ඒ සැප විපාකයක් පින්වතුනේ පෙර කොතන හරි කළ කුසලයක හේතුවෙන්ද නැද්ද? කුසලයක හේතුවෙන්මයි. එහෙනම් ඒ කුසලයේ කොතෙන්ද කළාද? සම්බුද්ධ ශාසනයක් මුල් කරගෙනමයි. අද දිවෙන් යම් රසයක් අපි වින්දනය කරනවා නම් ඒ විඳින හැම රසයක්ම පින්වතුනේ කුසල විපාකයක්ද නැද්ද? කුසල විපාකයක්.
රස මිහිර අපිට කුසල විපාක හැටියටයි ලැබෙන්නේ. එහෙනම් ඒ කුසල විපාකය එලෙස විඳින්න ඒ කුසලය අපි කොතෙන්දිද කළේ? කොතන කවදා නමුත් කළා නම් කළේ සම්බුද්ධ ශාසනයේ කාලෝකයෙන්මයි. එහෙනම් අද ඔබත් මමත් මේ සසරේ මේ ජීවිතේ යම් තාක් සැප විපාක විඳිනවා නම් ඒ විඳින තාක් සැප විපාක එක එකක් ගානේ මෙනෙහි කරන්න ඕන පින්වත්නි. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේම අපිට උපද්දවල දුන්න දේවල්මයි. ඒ හැම එකක් ගානේ මෙනෙහි කරන්න ඕන කාරණේ ඒකයි. මේ හැම සැප විපාකයක්ම අපිට ලැබුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාමයි. උන්වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙලා අනන්ත සත්වයාට අනුකම්පාවෙන් දේශනා කළ මේ ධර්මයේ ආලෝකයෙන්මයි අද අපි යම් තාක් සැප විපාක විඳිනවා නම් විඳින්නේ. ඒ සියල්ල යමෙක් අමතක කරනවා නම් පින්වත්නි එතන තියෙන්නේ අකෘතඥ භාවයේද නැද්ද? අකෘතඥ භාවයමයි. අකෘතඥ භාවය කියන්නේ කෙලෙහි ගුණය නොදන්නාකම. මොකද අපි මේ සැප විපාක උපද්දව ගත්තේ ඍජුව හෝ වක්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනමයි. මේ මොහොත පවා මේ මහා සෑය අභියස ඔබ මම යම් සුවයක් විඳිනවා නම් ඒ සුවය පවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. අපි හැම කෙනෙක්ම මෙනෙහි කරන්න ඕන කාරණා මේවා. ඒ නිසා පින්වත්නි මේ අනන්ත අපරිමාණ බුදු ගුණ යම් කිසි කෙනෙක් තව බොහෝ කාරණා මේ කාරණයෙන් දෙකෙන් විතරක් නෙවෙයි බුදු ගුණය අනන්තයි කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ සියල්ලත් විවරණය කරන එක ඊටත් වඩා පින්වත්නි තාම දුෂ්කර කාරණයක්. නමුත් මේ කාරණා ටික හෝ පින්වතුනේ අපි නිරන්තරව සිහිපත් කරනවා නම් ඒ ගුණ දැනගෙන ඒ ගුණ මෙනෙහි කරගෙන යමෙක් ජීවත් වෙනවා නම් පින්වත්නි ඒ හේතුවෙන් අපිට උපදින්නා වූ කුසලස්කන්ධයත් අප්‍රමාණයි. අද යම් සැප විපාකයක් විඳිනවා නම් ඒත් භාග්‍යතුන් වහන්සේ නිසා අද භාග්‍යතුන් වහන්සේගේ අප්‍රමාණ ගුණ මහත්වයේ පින්වත්නි සිහිපත් කරනවා නම් එතනිනුත් උපදින්නේ පින්වත්නි අනන්ත සංසාරයේ සූපත් වෙන මාවතමයි. අනන්ත සසර පින්වත්නි සැපදායක මාවතමයි. ඒකයි දේශනාවේ කිව්වේ ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ වශයෙන් බැලුවත් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ දිහාවෙන් බැලුවත් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය ගැන බැලුවත් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසය ගැන බැලුවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 이르දිමත් භාවය ගැන බැලුවත් මේ හැම එකක් ගානේ බැලුවත් පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිතලා ඉවරයක් කරන්න බෑ. උන්වහන්සේගේ ගුණ මහත්වයක් හිතලා ඉවර කරන්න බෑ. හිතලා ඉවර කරන්න බැරි තථාගතයන් වහන්සේ ගැනත් හිතලා ඉවර කරන්න බැරි තථාගත ගුණය පිළිබඳවත් යමෙක් හිත පහදවා ගත්තොත් විපාකෝ හෝති අචින්තියෝ එහි කුසල විපාකයක් පින්වතුනේ හිතලා නම් ඉවර කරන්න බෑ. පින්වත්නි අංගුත්තර නිකායේ තික නිපාතේ ආනන්ද වර්ගයේ පින්වත්නි තියෙනවා සූත්‍රයක් චූලනිකා ලෝක ධාතු සූත්‍රය කියලා. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ පැමිණිලා භාග්‍යතුන් වහන්සේට කාරණයක් කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පෙර වාරයක ඔබ වහන්සේගේම මුවින් මෙන්න මෙහෙම කාරණයක් අහලා දැනගත්තා. මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේගෙන්ම මම ඇහුවා පෙර මේ ලෝක ධාතුවේ පහළ වෙලා හිටියා සිකී කියලා බුදුරජාණන් වහන්සේ නමක්.
මේ සික්ඛී බුදුරජාණන් වහන්සේගේ එක ශ්‍රාවකයෙක් හිටියා අසිභූ කියලා. මේ අසිභූ කියන ශ්‍රාවකයන් වහන්සේ ස්වාමීනි දහසක් සක්වලට ඇහෙන පරිද්දෙන් සක්වලවල් 1000කට. ඉහත කිව්වා සක්වලක් කියන්නේ කොච්චරක්ද? එක චන්ද්‍රයෙකුගෙන් එක සූර්යයෙකුගෙන් ආලෝකයේ ලබන ජීවේ ලබන ප්‍රදේශයේ තමයි සක්වලක් කියන්නේ. එතකොට චක්‍රාවාටයක්. අන්න එහෙම සක්වලවල් 1000කට ඇහෙන පරිද්දෙන් එදා සිකී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙච්ච අසිභූ මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ස්වාමීනි උන්වහන්සේ සක්වලවල් 1000කට ඇහෙන පරිද්දකින් ධර්මයේ එදා දේශනා කළා නම් ස්වාමීනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රමාණයකට ඇහෙන පරිද්දෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒ අසිභූ කියලා කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක්. ආනන්දය තථාගතයන් වහන්සේගේ ඒ ප්‍රමාණය නම් ප්‍රමාණ කරන්න බෑ කිව්වා. කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයකට ඇහෙන පරිද්දෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියලා ඒක ප්‍රමාණ කරන්න බෑ කිව්වා. නැවත වාරයක් ආනන්ද මහතෙරුන් වහන්සේ අහනවා ස්වාමීනි අසිභූ කියන ශ්‍රාවකයන් වහන්සේ සක්වලවල් 1000කට ඇහෙන පරිද්දෙන් ධර්මයේ දේශනා කළා. ඔබ වහන්සේමයි දේශනා කළේ අපිට. ඔබ වහන්සේගෙන්මයි අපි අහලා දැනගත්තේ. ස්වාමීනි තථාගතයන් වහන්සේට කොච්චර ප්‍රමාණයකට ඇහෙන පරිද්දෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්දය ඒ ශ්‍රාවකයන් වහන්සේ නමක්. නමුත් තථාගතයන් වහන්සේට නම් මෙන්න මෙච්චර ප්‍රමාණයකටයි පුළුවන් කියලා ප්‍රමාණ කරන්න බෑ කිව්වා. තුන්වෙනි වාරයත් ආනන්ද මහතෙරුන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේමයි දේශනා කළේ අසිභූ කියන ශ්‍රාවකයන් වහන්සේට සක්වලවල් 1000කට ඇහෙන පරිද්දෙන් ධර්මයේ දේශනා කරන්න පුළුවන් කියලා. තථාගතයන් වහන්සේට කොච්චර ප්‍රමාණයකට පුළුවන්ද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ නැවත නැවතත් කාරණේ විමසපු වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය එක සූර්යයෙකුගෙන් එක චන්ද්‍රයෙකුගෙන් ආලෝකයේ ලබන ජීවේ ලබන සක්වලක් තියෙනවා නම් එවන් සක්වලවල් 1000ක් අන්න එහෙම සක්වලවල් 1000කට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. චූලනිකා ලෝක ධාතුව කියලා. ආනන්දේ එවන් සක්වලවල් 1000ක් සිය ගුණයෙන් වැඩි කළොත් එවන් සක්වලවල් 1000ක් දහස් ගුණයෙන් වැඩි කළොත් එවන් සක්වලවල් 1000ක් දහස් ගුණයෙන් වැඩි කළොත් ආනන්දේ ඒකට කියනවා ද්විසහස්‍රී ලෝක ධාතුව කියලා. ද්විසහස්‍රී ලෝක ධාතුව කියලා. එතකොට එතන පින්නතුනේ මනුෂ්‍ය ලෝක දසලක්ෂයක් ඊළඟට චාතුරු මහරජික දිව්‍ය ලෝක දසලක්ෂයක් තාවතිංසයන් දසලක්ෂයක් ආදී වශයෙන් සියල්ල ඒ පරිද්දෙන් වැඩි වෙනවා. ආනන්දේ ඒ ද්විසහස්‍රී ලෝක ධාතුව නැවත දහස් ගුණයෙන් වැඩි කළොත් ඒකට කියනවා ත්‍රිසහස්‍රී ලෝක ධාතුව කියලා. එහෙමත් නැතිනම් මේකට කියනවා කෙල ලක්ෂයක් සක්වල කියලා. සක්වලවල් කෝටි ලක්ෂයක්. සක්වලවල් කෝටි ලක්ෂයක්. ආනන්දය තථාගතවරයන් වහන්සේ නමකගේ ප්‍රකෘතිය තථාගතයන් වහන්සේ නමකගේ වචනය ප්‍රකෘති වශයෙන් එහෙනවා කියනවා සක්වලවල් කෝටි ලක්ෂයකට. තථාගතයන් වහන්සේගේ වචනේ අනන්තානුභාවයේ ආඥාව ප්‍රකෘතියෙන් පවතිනවා කියනවා පින්වත්නි සක්වලවල් කෝටි ලක්ෂයකට. ඒ කියන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ යම් වචනයක් දේශනා කළා නම් ඒ වචනේ ආඥාව පවතිනවා කොහොමත් පින්වත්නි සක්වලවල් කෝටි ලක්ෂයකට. විශේෂයක් නැතිව ප්‍රකෘති වශයෙන්ම පවතිනවා සක්වලවල් කෝටි ලක්ෂයකට.
හැබැයි ආනන්දය තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කළොත් එහෙම ඉන් ඔබ්බෙහි තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කළොත් ඉන් ඔබ්බෙහි තථාගතයන් වහන්සේට ඒ සක්වලවල් කෝටි ලක්ෂය අභිබවා වුණත් ඉක්මවා වුණත් තථාගතයන් වහන්සේට ඇසෙන පරිද්දෙන් බුද්ධ වචනේ දේශනා කරන්න පුළුවන් කිව්වා. හැබැයි තථාගතයන් වහන්සේට එහෙම වුමනාවක් නැහැ. තථාගතයන් වහන්සේට වුමනාවක් නැහැ. රජෙකුට තව පින්වත්නි රටක් ආක්‍රමණය කරගන්න ඕන වුණාට භාග්‍යතුන් වහන්සේට එහෙම වුමනාවක් නැහැ පින්වත්නි. ප්‍රകൃතියේ ඉක්මවා පින්වත්නි අන් සක්වලවල් වලට බුද්ධාඥාව පතුරවන්න භාග්‍යතුන් වහන්සේට වුමනාවක් නැහැ. මේක දේශනා කරපු ආරේ ආනන්ද මහතෙරුන් වහන්සේ ස්වාමීනි ඊ타ම අද්භූතයි. මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ 이르දිමත් භාවය මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ආනුභාව ශක්තිය ඊ타මත් මගේ ස්වාමීනි ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේගේ ආනුභාවය ඔබ වහන්සේගේ 이르දිමත් භාවය ඊ타ම අග්‍රයි. මට මනා ලැබීමක් ලැබුණා. මට අගනා ලැබීමක් ලැබිලා තියෙන්නේ කියලා මේ අනන්ත බුද්ධ ඥානය මේ අනන්ත බුදු ගුණය පිළිබඳව පින්වත්නි දා අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ හිත පහදවාගෙන සතුටු වෙනකොට මෙතන හිටියා පින්වත්නි උදායි කියන ස්වාමින් වහන්සේ. උදායි කියන ස්වාමින් වහන්සේ අහනවා ආනන්දය ශාස්ත්‍රුන් වහන්සේ එච්චර අනුභව සම්පන්න වුණාට ශාස්ත්‍රුන් වහන්සේ ඒ තරම් 이르දිමත් වුණාට ඒකෙන් ඔබ වහන්සේට ඇති වැඩේ මොකද්ද කියලා ඇහුවා. ඒකෙන් ඔබ වහන්සේට ඇති වැඩේ මොකද්ද? මේ නොකිය කිව්වේ එකාතකින් ශාස්ත්‍රුන් වහන්සේ 이르දිමත් තමයි. ශාස්ත්‍රුන් වහන්සේ ආනුභාව තියෙනවා තමයි. නමුත් ඔබ වහන්සේ තවමත් රහත් වෙලාවත් නෑ නේ කියන එකයි මේ උදායි ස්වාමීන් වහන්සේ එදා පින්වත්නි ආනන්ද මහතෙරුන් වහන්සේට කිව්වේ. ඒ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මා හේවං උදායි මා ඒවං උදායි උදායි එහෙම කියන්න එපා. උදායි එහෙම කියන්න එපා. ආනන්දයන් එසේ චිත්ත ප්‍රසාදයක් උපදවාගත්තු ප්‍රමාණින් පෙරකල වෙනත් පින් නිසාම නෙමෙයි. යම් කිසි හේකින් ආනන්දයන් මේ ජීවිතයේ කෙලෙස් ධර්මයන් සහමුලින්ම දුරු කරගන්නට බැරිව කාලක්‍රියා කළොත් කෙලෙස් ධර්මයන් සහමුලින්ම දුරු කරගන්නට බැරිව කාලක්‍රියා කළොත් අර ඉහත කිව් පරිද්දෙන් ආනන්ද මහතෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන ඒ මොහොතේ ඒ ඇති කරගත්තු චිත්ත ප්‍රසාද කුසලයෙන්ම සත් වාරයක් දෙව්ලොව දිව්‍ය රාජ්‍ය කරවනවයි කිව්වා. සත් වාරයක් දෙව්ලොව දිව්‍ය රාජ්‍ය කියන්නේ පින්වත්නි සක්‍ර දෙව් පදවිය ලබනවයි කිව්වා 7 වාරයක්. සක් දෙව් රජ පදවිය කියන්නේ අවුරුද්දයි 2යි 3යි පවතින එකක් නෙමෙයි. එහෙම සක් දෙව් රජ පදවිය සත් වාරයක් කරන්න තරම් ඒ විතරක් නෙවෙයි මුළු මහත් ජම්බු ද්වීපේටම රජ වෙච්ච චක්‍රවර්ති රජ පදවි 7 වතාවක් දරනවයි කිව්වා. අර මට මනා ලාභයක් වටිනා ලැබීමක් මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ තරම් ආනුභාව ඇති උත්තමයන් වහන්සේ නමක් මේ තරම් 이르දිමත් උත්තමයන් වහන්සේ නමක් කියලා ඒ මොහොතේ ආනන්ද මහතෙරුන් වහන්සේ හිත පහදවාගත්තු මාත්‍රයෙන්ම කෙලෙස් පිටින් කලුරිය කළොත් එහෙම සත්වාරයක් දිව්‍ය රාජ්‍ය කරන්නත් සත්වාරයක් චක්‍රවර්ති රජ පදවි ලබන්නත් වාසනාව උපදවා ගත්තයි කියනවා. හැබැයි උදායි ආනන්දයන් ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයේම සියලු කෙලෙසුන් නැසලා පිරිනුවන් පානවා කිව්වා. පේනවත්නි පේනව නේද? බුදු ගුණ අනන්තයි. ඒ බුදු ගුණයේ කෙරෙහි සිත් පින්වත්නි සිත පහදවා ගැනීම මාත්‍රේ පවා මොන තරම් සැප විපාක උපද්දවනවද කියලා. මොන තරම් සුවයක් උපද්දවනවද කියලා. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණත් අනන්තයි, ඥානයත් අනන්තයි, රූපකාය සම්පත්තියත් අනන්තයි. මේ සියල්ල අනන්ත වෙනකොට
ඒ අනන්ත බුදු ගුණයේ පිළිබඳ අසුරු සනක් ගහන මොහොතක් හරි යමෙක් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මෙනෙහි කළොත් එයින් උපදින පින්වත්නි කුසලයේ පවානන්තයි. කුසලයේ පවානන්තයි. ඒ නිසා මේ මහසෑ රදුන් අභියස ඒ අනන්ත බුදු ගුණයට নমස්කාර වේවා කියන අදහසත් ඇති කරගෙන අපි හැම කෙනෙක්ම ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි නොවෙනස් ශ්‍රද්ධාවක් නොවෙනස් ගෞරවයක් ඇති ශ්‍රාවකයෝ බවට පත්වෙමු. උන්වහන්සේට ජීවිත පූජා කරගත්තු ශ්‍රාවකයෝ බවට පත්වෙමු. හැම දිනාටම උතුම් නිර්වාණ සම්පත් පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ නොච්චියාගම පහළ හල්මිල්ලෑව පදිංචිව සිටි KB කරුණාවතී පින්වත් මෑණියන්ගේ ආදරණීය දූදරු පින්වන්ත පිරිස විසින් පින්වතුන්ගේ අරමුණු අතරට එක් වෙන්නේ 2018 වර්ෂයේහි 9 වන වස 20 වන දින පරලොව සැපත් KB කරුණාවතී ආදරණීය මෑණියන්ට මේ උදාර පින් ලැබේවා කියලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම සියලුම දෙවි දේවතාවුන්ටත් පින් අනුමෝදන් කරනවා. මහා සංඝරත්නයටත් සියලු ලෝවාසීන්ටත් සිත ප්‍රාර්ථනා කරනවා. වගේම දායකත්වයේ දරන්නා වූ නොච්චියාගම පහළ හල්මිල්ලෑව පදිංචි කුසුම් දිසානායක මහත්මිය ඇතුළු පින්වන්ත පිරිසටත් සියලු සැනසෙල්ල වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අරමුණු කරගත් පරිද්දෙන්ම රැස් කරගත් උදාර කුසල් නිදන ප්‍රාප්ත KB කරුණාවතී මෑණියන් ඇතුළු කොට ඇති නමින් මියගිය සියලු ඥාතීන්ට ලැබේවා. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදනාවෙන් සැපවත් වෙත්වා. ශාන්ත වූ නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත සියලු දෙනාටත් සියලු සැනසෙල්ල වේවා. දායකත්වයේ දරූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. හැම දෙනාටම බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. රැස් කරගත් උදාාරතර වූ කුසලානිසංස ධර්මයෝ මේ ස්වර්ණමාලී මහා සෑරදුන්ට අධිග්‍රහිතව උන්වහන්සේ ආරක්ෂා කරන්නා වූ මහානුභාව සම්පන්න වූ අප්‍රමාදී වූ සියලු දෙවියන්ටත් ලංකා ලෝක සංරක්ෂණය කරන සියලු බුද්ධ ශ්‍රාවක දෙවියන්ටත් මේ උදාාරතර වූ පින්පෙත් ලැබේවා. සියලු දෙවියෝ සාදුකාර දිදී පින් අනුමෝදන් වෙත්වා. සැපවත් වෙත්වා. අති උතුම් වූ නිවන් සම්පත් දෙවියෝ ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති
ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිමාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.